සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙලා ඉන්නේ. මේ දේශනාව කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය ඔස්සේ POTV ඔස්සේ ලංකාව පුරාම විසුරුවා හැරෙනවා වගේම කොළඹ ටෙලිවිෂන් Facebook පිටුව YouTube channel ඒ වගේම අපේ නමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වෙලා ඉන්න Facebook පිටුව YouTube channel ඔස්සේ ලක්වාසී ලෝවාසී බොහෝ පිරිසකට ධර්ම දානීය පිණිස විසුරුවා හැරෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ තුසිත මහතා සහ චතුරි හෙට්ටිගම මහත්මිය විසින් තමයි අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ. 36 වෙනි විවාහ සංවත්සරයේ සමරන සන්ධ්‍යා සහ සරත් ජයසිංහ යන දෙපළට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවක්. ඒ වගේම ෂෙහාන් සහ ෂෙයෝන් යන පුතුන් දෙදෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවක්. මිය පරලොව යන්නට ඉදුණු දෙමාපියන් ඇතුළු සංසාරගත සියලුම මිය පරලොවගේ ඥාතීන්ට පින් දීම අරමුණක්. ඒ වගේම හැම දිනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් අරමුණෙන් තමයි තුසිත මහතා චතුරි හෙට්ටිගම මහත්මිය අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. ඉතින් හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් අද මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ලුම්මිනි සල්වනයේදී මේ ලෝකෙට පහළ වුණා. හරීම අසිරිමත් කරුණු රැසක් එදා ලෝකෙ සිද්ධ වුණා. ඒ වගේමයි වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට උන්වහන්සේ බොහෝම සැපසේ රම්‍ය සුරම්‍ය සුබ මාලිකා මේ සැප සම්පත් යටතේ හැදී වැඩුණා. වසර 29 දී සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙරනිමිති පේන්න සැලැස්වීමත් සමග එදා රාහුල පුතු ඉපදිච්ච දවසේම උන්වහන්සේ දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන භයානක සංසාර ගමනෙන් මමත් එතර වෙලා මේ ලෝක සත්වයන්වත් සසර දුකින් එතර කරවනවා කියන අධිෂ්ඨානයෙන් උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුණා. එදා උන්වහන්සේ කෙලෙස් සටනට පිටත් වෙලා ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ගුරුවරු හොයාගෙන ගියා. නමුත් ඒ අයගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන විමුක්තිය ලැබුණේ නැහැ. අවසානයේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට නොයෙක් දුක් පීඩා දෙමින් ඒ කාලේ නොයෙක් පිරිස මෙන්න මේ විදිහට විමුක්තිය ලබන්න පුළුවන්, මෙන්න මේකයි විමුක්තිය ලබන ක්‍රමය, මේ විදිහට ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරපු බොහෝ පිරිසක් එදා දඹදිව් තලයේ ශාස්ත්‍රවරු, ඉසිවරු, තාපසයෝ, ගුරුවරු කියාගත් පිරිසක් හිටියා. ඒ හැම ක්‍රමයක්ම උන්වහන්සේ ඉහළින්ම අත්හදා බැලුවා. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා කිරීම ගැන අපි චුට්ටක් කතා කරමු. අපිට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද මේ තරම් දුෂ්කර ක්‍රියාවක්? උන්වහන්සේ ආහාර වර්ජනයේ විමුක්තියක් ලබන්න පුළුවන් කියලා එදාම විශ්වාසයක් තිබුණා, පිළිගැනීමක් තිබුණා. උන්වහන්සේ ආහාර වර්ජනය කරන්න පටන් ගත්තා. ආහාර ගැනීම ක්‍රමානුකූලව අඩු කරලා උන්වහන්සේ දවසකට එක පිඩක් විතරක් ආහාර ගත්තා. අවසානයේ දවස් 2කට එක බත් පිඩක් ආහාර ගන්නවා. දවස් 3කට එක පිඩක්. ওই විදිහට අඩු කරා. උන්වහන්සේ ආහාර ගැනීම කොච්චර අඩු කරාද කියන්නේ දවසකට එක හාල් ඇටයක් දිවාග තියාගත්තා කියනවා. ඔබ දන්නවා හාල් ඇටේ. මේ පුංචි හාල් ඇටයක්
දවසටම දිවාග තියාගන්නවා එක හාල්ලටයයි. ඊළඟට පුංචි මසං ගෙඩියක් ඒ කාලේ තිබිලා තිනොයි දංගෙඩි වගේ පුංචි මසං ගෙඩි කියලා. මේ කැලේ තියෙන මසං ගෙඩියක් දිවාග තියාගන්නවා දවසකටම එච්චරයි. කිසිම ආහාරයක් ගන්න නැහැ. පුංචි අබෑටයක් ඔබ අබෑට දැකලා ඇති තාම කුඩා මේ අබෑටේ දිවාග තියාගන්නවා කිසිම ආහාරයක් ගන්න නැහැ දවසට. ওই විදිහට ආහාර ගැනීම අඩු කරගෙන යනකොට මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය, සීහනාද සූත්‍රය වගේ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේට දවසක් විස්තර කරනවා. සාරිපුත්තය දුෂ්කර ක්‍රියා කරන කාලේ මම මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ. ඒ කාලේ මං ආහාර වර්ජනය කරගෙන ගිහිල්ලා අවසානයේ දවසකට එක හාල් ඇටයක් එක අබෑටයක් මසං ගෙඩියක් දිවාග තියාගත්තා. බුදුරජාණන් වහන්සේ ආයිමත් කියනවා සාරිපුත්ත ඔබට හිතෙන්න පුළුවන් ඔය කියන හාල් ඇටේ ගොඩක් ලොකු එකක් වත්ද. ඔය කියන විදිහ අබෑටයක් එනම් මහ ලොකු එකක් වෙන්නේ නැති. මොකද කෙනෙකුට හිතාගන්න බෑ මෙවැනි පුංචි දෙයකින් දවසක් ඉන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ සාරිපුත්ත ඔය ප්‍රමාණයම තමයි කියනවා. උන්වහන්සේ ආහාර ගැනීම අඩු කරගෙන යද්දී උන්වහන්සේම දේශනා කරන සාරිපුත්ත ඒ කාලේ මගේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. ඇස් දෙක හිස් කබල ඇතුලේ ගිලිලා ගියා කියන. හරියට වතුර හිඳිච්ච ලිඳකට ගැඹුරු ලිඳක් තියෙන වතුර හිඳිලා. කෙනෙක් එබිලා බලනකොට යන්තම් අඩියේ වතුර චූට්ටක් පේනවා. අන්න ඒ වගේ හිස් කබල ඇතුලෙන් ඇස් දෙක පෙවුණා කියන. දැන් ඔබ හිතන්න කොච්චර දුෂ්කර ජීවිතයක්ද කියලා. උන්වහන්සේගේ හැම ඇට සැකිල්ලට ඇලිලා ගියා කියන. අත් දෙක හරියට අසීතික කියන වැල් පුරුක් වගේ කියන. ඇඟිලි හරියට නහර මේවා ඔක්කොම හැම ඇලිලා මුල් කෑලි වගේ වුණා කියන. පපුව අත ගන්නකොට කොඳු ඇට පෙළි කොටස් අහු වෙනවා. ඊළයට කූඩුව පෑදිලා. දින ගණන් උන්වහන්සේ සිහිසුන් ඇදගෙන වැටෙනවා. නැගිට ගන්න ශරීර ශක්තියක් නැහැ. එච්චර දුෂ්කර ක්‍රියා කරේ විමුක්තියක් ලබන්න පුළුවන් කියන විශ්වාසය නිසා. ඒ කාලේ තිබිච්ච මේ දේ උන්වහන්සේ උපරිමෙන් අත්හදා බැලුවා. දවසක් උන්වහන්සේ තීරණය කරනවා ආහාර වර්ජනයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද පටන් මං කිසිම ආහාරයක් වළඳන්නේ නැහැ. ඒ අධිෂ්ඨාන හිතට ඇති කරගෙන උන්වහන්සේ වැඩ ඉන්නකොට දෙවිවරු පෙනී හිටියා. දෙවිවරු පෙනී ඉඳලා බෝසතාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න. ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණ නැවැත්තුවා. ඔබ වහන්සේගේ රෝම කූප අතරින් අපි දිව්‍ය ඕජාව ඇතුල් කරලා ඔබ වහන්සේව ජීවත් කරනවා. ඔබ වහන්සේ පුංචි දෙයක් හරි ආහාරයක් හැටියට ගන්න කියලා. ඒ වෙලේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මම ආහාර කිසිම දෙයක් නොගෙන හිටියොත් ඒ කාන්තෙන් දෙවිවරු මේ රෝම කූප අතරින් දිව්‍ය ඕජාව මගේ ශරීරයට ඇතුල් කරාවි. එතකොට මගේ අධිෂ්ඨානෙ බොරුවක් වෙනවා. එහෙමනම් මං පාත්තරයට අද පටන් වැටෙන දෙයක් හුළගේ හමාගෙන ඇවිල්ලා කොලයක් වැටෙනවා පාත්තරයට. ඒ කොලේ පමණක් දිවාග තියාගන්න. හුළගේ හමාගෙන ගිහිල්ලා ගහක මලක පෙත්තක් මොනවා හරි එහෙම ගහක අතු කෑල්ලක් වැටෙනවා. ඒක පමණයි දිවාග තියාගන්න. අර පාත්තරය ඇතුළට වැටෙන දේ පමණයි. ඔය විදිහේ දුෂ්කර ක්‍රියාවක් අපිට හිතන්නවත් බෑ. උන්වහන්සේ අමු සොහොන්වල මහා වනාන්තරවල උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට මේ අරිය පරියේෂණ සූත්‍රය සඳහන් වෙනවා සමහර ගොපළු දරුවෝ මේ හරක් දක්කගෙන යන කැලෑවල් වලට සත්තු අරගෙන තනකොළ කවන්න එන මේ ගොපළු දරුවෝ ඉන්නවා හරක් බලා ගන්න. ඔවුන් ඇවිල්ලා උන්වහන්සේගේ ශරීරයට පස් වලින් ගහනවා කියන. ඒ දන්නේ නැහැනේ මේ කවුද කියලා. කනට කූරු වලින් අනිනවා කියනවා. ඇඟට මුත්‍රා කරනවා. ඒත් උන්වහන්සේට කිසිම ද්වේෂ හිතක් තරහක්වත් මේ දරුවෙක් ගැන ඇති කරගන්න නැතුව උන්වහන්සේ අධිෂ්ඨානෙන්ම දුෂ්කර ක්‍රියාවෙන් විමුක්තිය පිණිස අධිෂ්ඨානෙන්ම වැඩ හිටියා කියලා.
එතකොට මේ විදිහට උන්වහන්සේගේ ජීවිතයේ ගත කරපු දුෂ්කර කාල අවුරුදු 6කට ආසන්න කාලයක්. පුංචි කාලයක්, මේ සතියක් මාසයක් මාස 5ක් නෙමෙයි. අවුරුදු 6කට ආසන්න කාලයක් මේ දුෂ්කර ක්‍රියාව සිදු කරා. අපිට හිතා ගන්නවත් බැහැ. එවැනි කාලයක් දුෂ්කර ක්‍රියා කරලා අවසානයේ උන්වහන්සේට කිසිම මේ දුෂ්කර ක්‍රියාවෙන් ප්‍රතිඵලයක් ලබන්න බැරි වුණා. දවසක් උන්වහන්සේම කල්පනා කරා මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් මේ ලෝකෙ නැතුව ඇති. අතීතේවත් මිනිසයන් අතර ඉන්න නැතුව ඇති. උන්වහන්සේගේ ජීවිතය මරණයක් ජීවිතයත් අතර බේරුනේ පෙර පුණ්‍ය ශක්තිය නිසාමයි. සසර පාරමී බලවත් නිසාමයි. සමහර අවස්ථාවල දේවතාවරු පවා රැවටුණා උන්වහන්සේ මිය ගියා කියලා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු පණවිඩ අරගෙන යනවා. සුද්ධෝදන රජතුමාට දෙවිවරු ගිහින් කියනවා රජතුමනි ඔබේ පුතා මිය ගියා. දුෂ්කර ක්‍රියා කරද්දි වීරිය වඩද්දි. ඒ සුද්ධෝදන රජතුමා පිළිගන්නේ. රජතුමා අහනවා මගේ පුතා මිය ගියේ ලෝතුරා බුද්ධත්වයේ ලබලද නැද්ද? නෑ රජතුමනි වීරිය වඩනකොට. එතකොට රජතුමා කියනවා නෑ නෑ එහෙම වෙන්න විදිහක් කොහොමත්ම නෑ. මගේ පුතාන ලෝතුරා සම්බුද්ධත්වයට පත් නොවී මිය යන්නේ නෑමයි කියලා පිළිගත්තේ නෑ කිය. එහෙනම් රජතුමනි අපි ආයි බලලා එන්නම් කියලා යනවා. ගිහින් බලනකොට තාම සිහිය තියෙනවා. සිහිසුන් ඇදගෙන වැටිලා. ඒ දේවතාවරු ආයි ඇවිල්ලා කියනවා රජතුමනි තාම යන්තම් සිහිය තියෙනවා. සිහිසුන් ඇදගෙන වැටිලා විතරයි. එතකොට අපිට පේනවා උන්වහන්සේ මොනතරම් දුෂ්කර ක්‍රියාවක් කරාද? දවසක් උන්වහන්සේ කල්පනා කරා පුංචි කාලේ දබරුක් සෙවනේ ආනාපාන සති භාවනාවේ පළවෙනි ධ්‍යානෙ ලබාගෙන ඔබ අහලා ඇති අහසේ පළලක් බැඳගෙන වැඩ සිටියා. එදා සීසාන දවසේ සුද්ධෝදන රජතුමා ඇතුළු රාජකීය පිරිස මේක දැකලා පුදුමයට පත් වෙලා රජතුමා දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට වන්දනා කරා. එදා අසිත තාපසයට වන්දනා කරන්න ඉපදිච්ච දවසේ අරගෙන ආපු වෙලාවේ පුංචි සිරිපතුල තාපසයාගේ ජටාවේ වැදුනා. තාපසයා වන්දනා කරපු වෙලාවේ පිය රජතුමා පළවෙනි වතාවට මේ බෝසත් පුතාට වන්දනා කරා. මේ මගේ දෙවනි වන්දනාමයි කියලා දෙවනි වතාවට දඹරුක් සෙවනේ උන්වහන්සේ ධ්‍යානයක් වඩාගෙන පුංචි කාලේ පළවෙනි ධ්‍යානයෙන් අහසේ පළඟක් පැදගෙන වැඩ සිටියා සීසාන වෙලාවේ. මේක උන්වහන්සේට මතක් වුණා. එහෙමනම් මට මේ වීරිය වඩන්න විමුක්තිය ලබන්න ඒ භාවනාව ආනාපාන සති භාවනාව හරි උපකාර වෙයි කියලා. උන්වහන්සේ අමාරුවෙන් වාඩි වෙලා ආනාපාන සති භාවනා වඩන්න හිත යොමු කරා. එහෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේට ඉඳගෙන ඉන්න අරමුණෙන්වත් ඒ අදිෂ්ඨානෙන් වීරියෙන් ඉරියව්ව පවත්වන්න තරම් ශරීර ශක්තියක් නැහැ. ආහාර වර්ජනය නිසා මුළු ශරීරයේම ශරීර ශක්තිය නැති වෙලා. උන්වහන්සේ කල්පනා කරා භාවනා කරන්නත් ශරීර ශක්තියක් අවශ්‍යයි. කයට ශරීර ශක්තියක් නැතුව කොහොමද භාවනා කරන්නේ? ඒ වෙලාවේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා. පාත්‍රය අතට ගත්තා. අමාරුවෙන් නැගිටලා කලන්තේ හැදෙමින් මග කීප තැනක මැදගෙන වැටුණා. ඈතින් තියෙනවා සේනානි කියන නියංගම්. ওই ගමට පිණ්ඩපාත වැඩම කරා. එදා තමයි අවුරුදු ගානකට පස්සේ දුෂ්කර ක්‍රියාව අවසන් කරලා යන්තම් දානෙ චුට්ටක් පාත්‍රයට ලැබිච්ච දවස. ඒ දානෙ ටික අරගෙන උන්වහන්සේ ආපහු එනකොට තමන්ට උපස්ථාන කරන්න හිටපු 5 දිනාම උන්වහන්සේ අතහැරලා බැන බැන යන්න ගියා. මෙන්න මෙයා දුෂ්කර ක්‍රියාව අතහැරලා පාත්‍රය අරගෙන අන්න ගමට ගිහිල්ලා. දැන් ඉතින් අපිට මේ කෙනාගේ විමුක්තියක් වැඩක් නැහැ. දැන් යාමල්ල යන්න කියලා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි. ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවෙන් විතරයි බුදු වෙන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ. උන්වහන්සේට බැන බැන යන්න ගියා. උන්වහන්සේ නෙමේ වීරිය අතහැරි. උන්වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. සති දෙකක කාලයක් යනකොට ගමට පිණ්ඩපාතේ වඩමින් ලැබෙන දානෙ ටික ටික වළඳලා
ආනාපාන සති භාවනාව ටික ටික පුරුදු කරා හිත වැඩෙනවා. දැන් ශරීර ශක්තිය ටිකෙන් ටික ඇති වෙනවා. අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයමත් මතු වෙලා ශරීරය සාමාන්‍ය විදිහට එනවා. සති දෙහික කාලයක් ගත වුණ. උන්වහන්සේ අර දුස්කර ක්‍රියා කරපු කඳු වලල්ලෙන් පහළට බැහැගෙන ඇවිල්ලා. එදා සේනානිගම පසු කරගෙන ගිහිල්ලා බොහොම ලස්සන අතු විහිදීගේ නුග ගහක්තින මේ නුග ගහයට උන්වහන්සේ ඉදා වැඩ හිටිය. එදා තමයි සුජාතාව කිරිපිඩු දාන පූජ කරන්න බුදුවෙන්න පෙර දවසේ. පිංහතුනි ධර්මය සඳහන් වෙනවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන දවසේ උන්වහන්සේගේ ශරීරය රත්තරම් පාටට ගිනිඅඟුරු පාට රශ්මියකින් රන්වන් පාටින් බැබලුනා කියල. ඒවගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර රත්තරම් පාටට ගිනිඅඟුරු පාට රශ්මියකින් බැබලෙන. මිය බුදුවරුන්ට සාධහරණ ආශ්චර්යමත් කාරණ. ඒ නිසයි සුජාතාව භාරයක් වෙලා තිබුණා නුගරුකට තමන්ට හොඳ ගුණහපත් ස්වාමියෙක් ලබන්න. ඒ ස්වාමියට දාව ලැබෙන පළවෙනි දරුවා පුතෙක් වෙන්න. මේ තමන්ගේ අරමුණ ඒ විදිහටම ඉෂ්ට වුණා. ඒ නිසා නුගරුකට අධිග්‍රෝහිත දේවතාව වෙනුවෙන් කිරිපිඩු දානයක් සකස් කරලා විශේෂ කිරිආහාර දානයක් සකස් කරලා ඉස්සල්ලා සේවිකාවයව්වා කිරිපිඩු අරගෙන එන්න කලින් නුගරුක ඒ භූමිය සුද්ධ පවිට්ට කරන්න. සේවිකාව එතන්ට එනකොට බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා නුගරුකයට. එදා උන්වහන්සේගේ ශරීර රත්තරම් පාටින් බැබලෙනවා. දැන් අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ඔක්කෝම පහළ වෙලා. රාජ කුමාරයෙක් වගේ දේවතාවෙක් වගේ රත්තරම් පාට ශරීරයක්. මේ සේවිකාව හිතුවේ උක්ෂ දේවතාව අදනං දේවියගේ කිරිපිඩු දානෙ පිළිගන්න දිව්‍ය ස්වරූපයෙන්ම ගහයට වැඩ ඉන්නවා කියල. දුවගෙන ගිහිල්ලා දේවියට කිව දේවී අදනං දේවතාව ගහෙන් පහලටම බැහැලා. බොහොම සද්ධාවෙන් අර කිරිපිඩු දානය උන්වහන්සේට පිළිගැන්නවා. අපේ බෝසතාණන් වහන්සේ සුජාතාවගේ කිරිපිඩු දානය පිළිගත්තා. ඒ කිරිපිඩු ගුලි 49කට ගොලි කරලා අධිෂ්ඨාන කරලා කිරිපිඩු දානය උන්වහන්සේ වැළතුවා. ඒ අසල තිබිච්ච නේරංජනා ගගේ අතු ගංගාවක්ගේ අතරින් ගලාගෙන යනවා. එතනට උන්වහන්සේ වැඩම කරලා අර රම් තැලිය කිරිපිඩු පූජා කරපු පාත්තරේ මේ ගගේ පහලට ජලය ගලාගෙන යද්දී මේ ජලය මතතිල් අධිෂ්ඨානයක් කරා. මට ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වය ලැබේන මේ ජලය පහලට ගලාගෙන ගියත් ජල පහර බිඳගෙන මේ පාත්‍රයේ උඩුගම් බලා ඒවා කියලා අධිෂ්ඨානයක් කර හරීම පුදුමයි. මේ පාත්තරයේ ජල පහර බිඳගෙන උඩුගම් බලා ගිහිල්ලා මේ ගිලී ගියා. නාගලෝකෙ නාගයන් පාත්තරයේ නාලෝට අරගෙන ගියා කියල සඳහන් වෙනවා. උන්වහන්සේගේ අධිෂ්ඨානය ඉෂ්ට වෙනවා කියලා උන්වහන්සේට සාක්ෂියක්. ඒ ආශ්චර්යමත් අධිෂ්ඨානය ලැබුණා. උන්වහන්සේ එතනින් පිටත් වෙලා යනකොට සොත්තිය බවුණක් කුස තනමිටියටක් දුන්න. ඔබහන්සේ භාවනා කරන කෙනෙක් පාටයි. ඔබහන්සේට භාවනා කරනකොට මේ කුෂ තන හොඳයි. ඒ මත වාඩිවෙන් භාවනා කරන කෙනෙකුට බොහෝම වටිනවා. මේ කුස තනමිටියටත් අරගෙන සුදු ඇලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වඩිනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන් පහළවෙච්ච බෝධීන් වහන්සේ මව්කුසින් බිහිවෙනකොටම පහළවෙච්ච සහජාත වස්තු ගැන බහල ඇත. බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඉස්සල්ලාම උතුරු දිසාවට කුස තන එලන්න හදනකොට පොළොව සෙලවුණා. දකුණු දිසාවට කුස තන එලලා වැඩ ඉන්න සූදානන් වුණා. පොළොව සෙලවෙනවා. බටහිර දිසාවට ඒත් එහෙමයි. නැගෙනහිර දිසාවට මුහුණලා කුස තන එලුව වෙනසක් නෑ. උන්වහන්සේට වැටහුණා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච පෙර බුදුවරු ධර්මය අවබෝධ කරානං නැගෙනහිරට මුහුණලා වැඩ ඉන්න ඇත්ත. උන්වහන්සේ මේ කුසතන මත වැඩ සිටියේ පුද්දුම අධිෂ්ඨානයක් අපිට හිතන්නවත් බෑ.
මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මේ ආසනයේ මම මැරුණත් නැගිටින්නේ නැහැ කියන අධිෂ්ඨාන. ඒ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. අන්නේ වීරියෙන් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. අන්නේ අධිෂ්ඨානයෙන් උන්වහන්සේ වැඩ සිටියේ. මෙතන මැරුණත් සම්මස් වේලිලා ගියා. ඇටනහර විතරක් මගේ මේ ආසනය තුල ඉතුරු වුණා. ධර්මය අවබෝධ කරගන්න නැතුව මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. පිංගතුනි අධිෂ්ඨානෙන් ආසනයේ වැඩ ඉන්නකොටම කලබල වුණේ වසවර්ති මාරයා, කාම ලෝකයේ අධිපතිය. සත්‍යයන් කාම බන්ධනෙන් කාම ලෝකයට බැඳලා තියන්න උත්සාහ කරන වසවර්ති මාරයා. ඔහු කලබල වුණා. ඔහු ඒ වෙලාවේ දස බිම්බරක් මාර සේනාව මවාගෙන ගිරිමේකලා කියන ඇතුපිට නැගලා උන්වහන්සේව අර වජිරාසනයෙන් නැගිට්ටවලා එතනින් ඉවත් කරන්න පුදුම විදිහේ භයානක හඬ ඇති කරමින් අහසේ හෙන පුපුරනවා වගේ ළඟ ළඟ උන්වහන්සේට හෙන පුපුරන හඬ ඇහෙනවා. ගස් කඩාගෙන ඇඟට වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා. ගල් පෙරලීගෙන එනවා වගේ හඬ ඇති කරනවා. පොළොව දෙදරනවා වගේ පොළොව පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා. දැන් බලන්න උන්වහන්සේ තාම බුදු වෙලා නැහැනේ, කෙලෙස් සහිතයි. බිය තැති ගැනීම ඒ මොහොතේ ඇති වෙනවා. වෙන කෙනෙක් නම් පැනලා දුවනවා නැකිටලා. හැබැයි උන්වහන්සේ නෙමෙයි. දැඩි අධිෂ්ඨානෙ මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනයේ මත මැරුණත් නැගිටින්නේ නැහැ කියන අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයෙන්ම උන්වහන්සේ මත වැඩ සිටියා. වසවර්ති මාරයා මාර සේනාවත් එක්ක ළඟටම ආවා. ඇවිල්ලා ඉස්සලා ඊතල වර්ෂාවක් උන්වහන්සේ දිහාවට එවන්න පටන් ගත්තා. හැබැයි ඊතල උන්වහන්සේගේ ළඟම වැටෙන උන්වහන්සේට හානියක් නැහැ. උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය, පාරමී ශක්තිය බලවත්. ගල් වර්ෂාවක් අහසෙන් ගල් වැටෙනවා වගේ විශාල ගල් පර්වත. ඒත් උන්වහන්සේ බිය තැති ගැනීමකින් නැගිට්ටේ නැහැ. ඒ අධිෂ්ඨානයෙන්ම වැඩ සිටියා. අවසානයේ වසවර්ති මාරයා ගිරිමේකල ඇතුපිටින්ම ළඟට ඇවිල්ලා කියනවා වහාම ඔතනින් නැගිටින්න. මමයි කාම ලෝකයේ අධිපතියා. මේ කාම ලෝකෙ මගේ අරසක තියෙන. ඔබ වහන්සේට මගේ අයිතියක් නැතුව ඔතන වැඩ ඉන්න විදිහක් නැහැ. වහාම නැගිටින්න කිව්වා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේට වසවර්ති මාරයා කියන ඔබ වහන්සේට මෙතන ඉන්න අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය මට ඔප්පු කරන්න කියලා. උන්වහන්සේට සාක්කියක්වත් උන්වහන්සේගේ අයිතිය කියන්න වෙන කවුරුත් උන්වහන්සේගේ පිහිටට නැහැ. ඒ වෙලාවේ උන්වහන්සේ තමන් සසර පුරපු පාරමී ධර්ම මෙනෙහි කරා. එදා මාතු පෝසත ජාතකයේ දින 7ක් තමන්ගේ අම්මා කර මත තියාගෙන සතර මහා සාගරෙන් පීනලා ඒ අම්මව එතර කරපු ඒ මහා වීරියවන්ත පුතාට ඒ අම්මා හදවතින්ම ආශිර්වාදයක් කරා පුතේ නුඹට ලෝතුරා සම්බුද්ධත්වයේම ලැබේවා කියලා. අන්න එදා ඉඳන් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කරගෙන සත් අසංකීය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානය පිරුවා. ඊළඟට සසරේ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර නවා සංකීය කල්පලක්ෂයක් වාක් ප්‍රනිධානය පිරුවා. සොළොසා සංකීය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරලා අෂ්ට ධර්ම සමවදානයෙන් තමයි දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ දා විවරණ ගන්න. එදා ඉඳන් දාන සීල නෛෂ්ක්‍රම ප්‍රඥා වීරිය කාන්ති සච්ච අධිඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමී හැටියට උපපාරමී හැටියට පරමත්ත පාරමී හැටියට 30 ආකාරයකට සසරේ සම්පූර්ණ කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේලා 24 නමක් සම්මුඛ වුණා සූවිසි විවරණ ලැබුවා. වෙස්සන්තරාත්මේ උන්වහන්සේගේ දාන පාරමී බලයෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා.
මෙන්න මේ පාරමී සිහි කරලා උන්වහන්සේ මහ පොළොවට ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨානයක් කරා. මේ මහ පොළොව මට සාක්ෂි දරාවේ. මම පාරමී සම්පූර්ණ කරපු කෙනෙක්. මට මේ ආසනී වැඩයින් අයිතියක් තියෙනවා. මගේ පාරමී බලයෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පා වුණා. මේ මහ පොළොව මට සාක්ෂි දරනවා කියලා උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ පොළොවට තියලා දිවුරුවා. මහ පොළොව ගිගුරුන් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට ඔතන වැඩයින් අයිතියක් තියෙනවා කියලා පොළොව ගිගුරුන් දුන්නා. ඒ වෙලාවේ වසවර්ති මාරයා සේනාවත් එක්ක සීසීකඩ පලා ගියා. පොළොව ගිගුරුන් දෙනකොට බියෙන් තැතිගත්තා. කෙලෙස් සහිතයි මාරයා ඇතුළු සේනාව සීසීකඩ පලා ගියා කියලා. ඒක තමයි පිංගතුනි අපි ධර්මයේ හඳුන්වන්නේ බෝධි මූලයේදී දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නැහැ. උන්වහන්සේ ආනාපාන සති භාවනාවට හිත යොමු කරා. ඉක්මනින්ම හිත එකඟ වුණා. පළවෙනි ධ්‍යානයේට, දෙවෙනි ධ්‍යානයේට, තුන්වෙනි ධ්‍යානයේට, හතරවෙනි ධ්‍යානයේට හිත සමාධිමත් වුණා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ හිත යොමු කරා තමන් ගත කරගෙන ආපු සංසාර ජීවිත බලන්න. උන්වහන්සේට රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත දකින්න නුවණ පහළ වුණා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් සංසාරික පෙර ජීවිත ඒ නුවණින් උන්වහන්සේ දැක්කා. ඊළඟට හිත යොමු කරා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ. රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපීව උපත කරා යන ආකාරය දකින්න නුවණ උන්වහන්සේට ඇති වුණා. චුතූපපාත ඥානෙ. ඒ ඥාණයෙන් උන්වහන්සේ දැක්කා කෙනෙක් සත්වයන් මරණින් මත්තේ කර්මානුරූපීව ඒ ලෝකවල ඉපදී යන ආකාරය. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසගෙන ගියා. එකින් එක උන්වහන්සේට හේතුඵල ධර්මයන් විමසද්දී පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම තුන්වෙනි යාමේ අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදේ මතුවෙනවා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණා. මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දසදහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදුණා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගියා. අපායේ ගිනිදැල් නිවි ගියා කියන සුළු මොහොතකට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය ආලෝක ධාරා ලෝක ධාතු වල පැතිරිලා ගියා. මේ මහා බද්ද කල්පේ 4 වෙනි වතාවට ආයමත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණා. දෙව් බඹුන් ප්‍රීති ഘോഷා කර කර සාදුකාර දෙන්න පටන් ගත්තා. තුන් ලෝකයාටම නිවන් මඟ විවර කරන බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියම බෝධි මූලයේ විමුක්තිසුව විඳින්මින් තමයි වැඩ සිටියේ. උන්වහන්සේ විමුක්තිසුව විඳින්මින් සතියක් බෝධි මූලයේ වැඩ සිටි. අර වජිරාසනෙන් ඉරියව්වෙන්වත් වෙනස් කරේ නැහැ. නැගිට්ටේ නැහැ. ඒ ඉරියව්වෙන් ඒ ආසනයේම සතියක් වැඩ සිටියා. එතකොට දෙවිවරු අතර ඇතැම් දේවතාවරුන්ට සැක සංකා ඇති වුණා. හැමෝටම කෙනෙක්ගේ හිත දකින්න බෑ. දෙවියන් අතරත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය පිනට අනුව ඒ හැකියා ඇති දේවතාවරු ඉන්නවා. සමහර දෙවිවරු හිතුවා තාම උන්වහන්සේ බුදු වෙලා නැතුව ඇති. තාම වීරිය වඩනවා. ඒ නිසායි මේ තාම ඒ ඉරියව්වෙම උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ අතර සමහරු මහේශාක්‍ය දේවතාවරු කියනවා නෑ නෑ ඒ කාන්තයෙන් බුදු වෙලා උන්වහන්සේ වජිරාසනේ වැඩ ඉන්නේ බුදු වෙලා විමුක්තිසුව විඳිනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක දෙවියන් අතර අදහස් දෙකක්. මේ දෙව් බමුණුගේ සැක දුරු කළ යුතුයි කියලා පළවෙනි සතිය අවසානයේ බෝධි මූලෙන් අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු කරා. යමක මහා ප්‍රාතිහාර යමා මහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්.
බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෝමින් ජලධහරා විහිදෝමින්. එකවර තේජෝ කසිනයටත් ආපෝ කසිනයටත් වේගෙන් සමවදමින් මේ පෙළහර පාද්දී සියලු දෙව්බමුන් ඒ කාන්තේම බුදුවෙලා මයි කියල සැක සංකා දුරු කරගත්. මේ තමයි පළවෙනි සතිය ගතවෙච්චාකාරය. දෙවනි සතිය බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවීදම් උන්වහන්සේ නේත්‍ර පූජාවකින් සතියක් බෝධීන් වහන්සේට පූජාවක් කර. පිංහතුනි මවකුසින් බිහිවෙන දවසමයි වජිරාසනින් බෝ අංකුරේ පහළ වන. උන්වහන්සේ වෙනුවෙන්ම පහළවෙච්ච බෝධීන් වහන්සේ සහජාත වස්තු. උන්වහන්සේට බුද්ධත්වයට පත්වෙන්න සෙවන දීපු මේ බෝධීන් වහන්සේට සතියක් නේත්‍ර පූජාවක් ඇසිපිය නොහෙලා බෝධීන් වහන්සේ දෙසම එකම ඉරියව්වෙන් සතියක් බලා සිටිමින් බෝධීන් වහන්සේට පූජාවක් පැවැත්තුව. ඒ තමයි අනමිස ලෝචන පූජාව. තුන්වෙනි සතියේ මේ අනමිස ලෝචන පූජාව සිදුකරපු ස්ථානයක් බෝධීන් වහන්සේත් අතර රුවන් සක්මනක් මවාගෙන උන්වහන්සේ සක්මන් කරමින් සතියක්ම මේ පරම ගහම්බීර ධර්මය මෙනෙහි කර කර සක්මන් කර. ඒ සක්මන් කරද්දි උන්වහන්සේ ඉරදියෙන් තවත් බුදුරුවක් මැව්ව. උන්වහන්සේ එක දිසාවකට සක්මන් කරනකොට අනෙක් දිසාවට ඒ මවපු බුදුරුව ඔබම ඔබ සක්මන් කරන. දෙව්බඹුන් අහසේ දම් බලාගෙන ඉන්නකොට පේන්නේ බුදුවරු දෙනම දෙපසට සක්මනයේ දෙනවා වගේ. සතියක් පුරාරුවන් සක්මනී තුන. හතරවෙනි සතිය සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්ව. උන්වහන්සේ ධර්මී පරම ගහම්බීර කොටස මෙනෙහි කරන්න හිතනකොටම සක්‍ර දෙවියන් රුවන් ගයක් මැව්ව. ඒ මතට උන්වහන්සේ රුවන් කුටියට වැඩම කරලා. මේ ධර්මී පරම ගහම්බීරම කොටස් බුදු නුවනින් විමසා බලමින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරද්දී ධර්ම අභිධර්මය පට්ඨාන ප්‍රකරණ කොටස මෙනෙහි වෙනකොට. උන්වහන්සේගේ ලේ දහතුව පවිත්‍රත්වයට පත්තමින් බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදුනා කියල සඳහන් වෙන. ඒමනම් බුදුරජාණන් වහන්සේ බුදුවෙලා හතරවෙනි සතිය තමයි බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන් පටන්ගත්. ඊළඟට පස්වනි සති අජපාල නුගරුක මුල සමාපත්තිස්වයෙන් වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝක දිහා බැලුවා. මේ ධර්මය නම් පරම ගහම් බීරයි. හැබැයි මේ ලෝක සත්‍යයන් උන්වහන්සේ මනුස්ස ලෝක දැක්ක හරියට නෙලුම් විලක් වගේ කියල. නෙලුම් පිරිච්ච නෙලුම් විලක උඩට ඇවිල්ල පිපිච්ච මල් වගේම පිපෙන් ආසන්න මල් තියෙනවා. සමහරේව උඩටවත් එන්නේ වතුර ඇතුළෙම කුණු වෙලා යන ගොඩාක් මල්. මේ මනුස්ස ලෝකෙත් ඒ වගේ අල්පරජක් මහරජක කෙලෙස් අඩුවයින්නවා කෙලෙස් වැඩි අයින්න. හැබැයි උන්වහන්සේට වැටහුණා උන්වහන්සේ මුලින් කල්පනා කරා මේ ධර්මය නම් පරම ගහම්බීරයි. මේ කෙලෙස් වලම ජීවත්වෙන පංච කාමයන් වලින්ම සතුට සැපේ සොම්නස හොයන මේ සත්වයන් මේ පරම ගහම්බීර ධර්මය අවබෝධ කරන්න සිත් යොමු කරයි දෝ කියලා උන්වහන්සේ බුදුනුවනින් හිතනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් සැනින් පෙනී හිටිය. තුන් ලෝකය වෙනුවේ ආරාධනාවක් කර නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. ලෝතුරා බුදුවරෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකටලියවුණොත් මේ ලෝකයාව නැසීයාවි වෙනසියාව බුදුරජාණන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න ආරාධනයක් කර. ඒ ආරාධනය හැම බුදු කෙනෙක්කුටම ලැබෙනු. උන්වහන්සේ වෙලාවෙ ලෝකෙ දිහා බලලා අධිෂ්ඨානයක් කරා කෙලෙස් අඩුවයි වැඩිය ඉන්නවා. හැබැයි මේ ධර්මය ඒ අයට අහන්න නොලැබුණොත් පින් ඇති අයත් පිරිහිලා යනවා. උන්වහන්සේ උදානයක් පල කරා අපාරුතාත් වේසං අමතස්ස ධාරායෝ සෝතවන්තු පමුච්ජස්සු සද්දන්. ඔන්න මේ ලෝකෙට ආයමත් ලෝතුරා බුදු කෙනෙක් පහළ වුණා. දහම් ගඟ ධර්ම චක්‍රය ලෝකයට පතුරවා හරිනවා.
සද්ධාව ඇති පින් ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මීම අසත්වා කියල උදානයක් පල කරා. ඒ වෙලා උන්වහන්සේ බුදු ඇසිම් බැලුව කාටද මම මේ ධර්මය මුලින්ම දේශනා කරන්න. ආලාර කාලාම උන්වහන්සේ මුලින්ම විමුක්තියක් වෙන ගුරුවරයෙක් කියලා හොයාගෙන ගිය කෙනා දින 7කට කලින් මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. උද්දකරාම පුත්ත කලින් දවසේ රෑ මිය ගිහිල්ලා. ඊළඟට උන්වහන්සේට මතක් වුණා පස්වක භික්ෂුන් වහන්සේ අර දුෂ්කර ක්‍රියා කරපු කාලේ උන්වහන්සේට උපකාරයට උදව්වට ළඟින් හිටියා. හැබැයි දුෂ්කර ක්‍රියාව අතහරිනකොට මේ 5 දෙනා තමයි උන්වහන්සේ අතහැරලා බැන බැනා ගියේ. හැබැයි පින් ඇති අය කෙලෙස් අඩුවෙන් වීරිය වඩන අය ඒ අයට මේ ධර්මයේ මුලින්ම දේශනා කරනවා කියලා 5 වෙනි සතියේ අජපාල නුගරුක මුලදී අධිෂ්ඨාන කරගත්තා. 7 වෙනි සතියේ රාජායතන 6 වෙනි සතියේ මුචලින්ද විලාසලට වැඩම කරා. මිදෙල්ල ගහක් මුල උන්වහන්සේ වැඩ ඉන්නකොට මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැරෙන ලකුණු පහළ වුණා. ඒ විලට අධිග්‍රෝහිත නාගලෝකී නාගයෙක් විශාල නාග ශරීරයක් මවාගෙන උන්වහන්සේ වටා දරණ ගහගෙන පෙනගොබේ මුතු කුඩයක් වගේ හිසට ඉහලින් ඉහළගෙන හරියට මුතු කුඩයක් ඉහළ ගත්තා වගේ පෙනගොබේ හිසට ඉහලින් පිහිටවා ගත්තා. මේ නාග රාජයාගේ අධිෂ්ඨානය තිබුණේ එක වැහි පොදකින්වත් උන්වහන්සේට අනතුරක් විපතක් නොවේවා. සතියක් පුරා උන්වහන්සේට නොතිමී නාරක්ෂාව සැලසුව. ඊළඟට උන්වහන්සේ 7 වෙනි සතියේ රාජායතන කියන කිරිපලරුක මුල සතියක් වැඩ හිටිය. එතනදී උන්වහන්සේ දැන් බුදු වෙලා 7 සතියක් ගෙවිලා. පින්වතුනි උන්වහන්සේ තාම දානි වළඳලා නැහැ. සති 7ක් ගෙවිලා. උන්වහන්සේ 7 වෙනි සතිය ගත කරලා අවසන් වෙනකොට මේ රාජායතන කිරිපලරුක මුල සමාපatti සුවයෙන් වැඩ ඉඳලා අවසන් වෙනකොට ඔය අසලින් යනවා තපස්සු බල්ලුක කියන වෙලද සොහොයුරක් දෙන්න. මේ දෙන්න සහෝදරයෝ. ඒ වගේම වෙළඳාම යනවා 500ක විතර ගැල් පිරිසක් අරගෙන කරත්තත් එක්ක පිරිසත් එක්ක වෙළඳාම යනවා. මේ අසලින් යනකොට මේක බොහොම ලස්සන කතාවක් අටුවාවෙත් දේශනාවල සඳහන් වෙනවා. මේ දෙන්නගේ පෙර ජීවිතයේ අම්මා ඒ කාලේ දන් දීපු පිනකට දිව්‍ය ලෝකෙ ඉපදිලා උක්ෂ දේවතාවියක් වෙලා. ඉහළ දිව්‍ය තලයක නෙමෙයි ඒ අසල උක්ෂ දේවතාවියක් වෙලා ඉපදිලා. මේ දේවතාවිය දැක්කා මේ දෙවිවරු දන්නවා බුදු කෙනෙක් පහළ වෙලා. ඒ දේවතාවිය දැක්කා බුදුරජාණන් වහන්සේට දැන් සති 7 අවසන්. උන්වහන්සේට තාම දානයක් කවුරුත් පූජා කරගෙන නැහැ. මගේ පෙර සංසාරේ පුත්තු වෙච්ච දෙන්නේ වෙළඳාම එනවා කරත්ත පෙලක් එක්ක. කොහොම හරි ඒ දෙන්න ලවා දානයක් පූජා කරවන්න තියෙනවා නම් මටත් ඒ පින් අයිති වෙනවා. අර කරත්ත රෝදයක් හිර වෙලා එරෙන්න සැලැස්සුවා. ඒ වෙලාවේ මේ අය කරත්ත වලින් බැහැලා බැලුවා මොකද මේ ගැල් යන පාර එක පාට කරත්ත රෝදයක් හිරවුනේ. අර දේවතාවිය පෙනී හිටිය දිව්‍ය ස්වරූපේ. පෙනී ඉඳලා කිව්වා දරුවනි මම ඔබේ පෙර ජීවිතේ මෑණියා. ඔබ ළඟ විලද මීපිඩු තියෙනවා. ඉක්මනට යන්න අන්න අතන බුදුරු කෙනෙක් පහළ වෙලා වැඩ සිටින උන්වහන්සේට තාම දානයක් පූජා කරගෙන නැහැ. ඔබ ඒ පින කරගන්න. ඉක්මනින් මේ දෙන්න විලද මීපිඩු අරගෙන එතනට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේට විලද මීපිඩු පූජා කරන්න සූදානම් වුණා. ඊට සුළු මොහොතකට පෙර බුදුරජාණන් වහන්සේ වැසිකිලි කැසිකිලි කිස සිදු කරගන්න ඕන කියලා හිතනකොටම සක්‍ර දෙවියන් අරලු බුළු පූජා කරා. උන්වහන්සේ වැසිකිලි කැසිකිලි කිස සිදු කරගත්තා. මූණකට දෝවණය කරන්න සක් දෙවිඳු අනෝතත්ත විලේ පැන් අරගෙන ඇවිල්ලා අහසින් ඇවිල්ලා පැන් පූජා කරා. ඒ පැන් වලින් මූණකට දෝවණය කරගෙන පැන් පානය කරා. දැන් අර විලද මීපිඩු පූජා කරන්න හදනකොට උන්වහන්සේට පිළිගන්න පාත්‍රයක් නැහැ. කොහොමද මම මේව පිළිගන්නේ කියලා හිතනකොටම සතරවරන් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්ක මණික් වලින් මවපු පාත්‍ර 4ක් අරගෙන ආවා. ස්වාමීනි මගේ පාත්‍රයෙන් පිළිගන්න මගේ පාත්‍රයෙන් පිළිගන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ දෙවියනි බුදුවරු මැණික් පාත්‍රා පිළිගන්නේ නැහැ. ඒ වෙලාවෙම නොපෙනී ගිහිල්ලා ශෛලමය පාත්‍ර 4ක් ගලින් මවපු පාත්‍ර 4ක් ලස්සන පාත්‍ර 4ක් අරගෙන ආවා. ස්වාමීනි මේ පාත්‍රය පිළිගන්න. අනේ මගේ පාත්‍රය පිළිගන්න. බුදුරජාණන් වහන්සේ මේ සතරවරන් දෙවියන් 4 දෙනා ගැන කරුණාවෙන් බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳ ගත්ත වෙලේ ඉඳන් මාස 10ම බෝසත් අම්මා 4 පැත්තෙන් හිටිය සතරවරන් දෙවියන් 4 දෙනෙක්. මේ පාත්‍ර 4ම පිළිගත්තා. එක උඩ පාත්‍ර 4ම තියලා ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨානයක් කරා එක් පාත්‍රයක් බවට පත් වේවා කියලා. එක පාත්‍රයක් බවට පත් වුණා බුද්ධ අධිෂ්ඨානය. ඒ පාත්‍රයට තමයි විලඳ මීපිඩු පිළිගත්තේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සති 7කට පස්සේ ප්‍රථම වතාවට වළඳපු දාණය තමයි විලඳ මීපිඩු සහිත දාණය. ඔබ දන්නවා සුජාතාවගේ කිරිපිඩු දාණය උන්වහන්සේ වැළඳුවේ යම් අධිෂ්ඨානයක් පිට. අර කිරිපිඩු ගුලි 49ක් කරලා වැළඳුවේ. දැන් බලන්න සති 7ක් ගෙවිලා 4ක් 7 49. දින 49ක් උන්වහන්සේ වැඩ සිටි අර කිරිපිඩු දාණේ ඒ අධිෂ්ඨාන ශක්තිය. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ මොන තරම් ආහාර නැතුව උන්වහන්සේ වැඩ සිටියද? පින්වතුනි බුදුරජාණන් වහන්සේට තියෙන මහා පුරුෂ ලක්ෂණ අතර විශේෂිත දෙයක් තමයි පහූත ජීවහ කියලා ධර්මයේ හඳුන්වනවා. උන්වහන්සේගේ දිව අග රසනහර 700ක් පිහිටලා තියෙනවා කියලා. ඒ නිසා ඊටාම පුංචි දෙයක් වුණා. අබෑටයක් වේවා, හාල්ලටයක් වේවා දිව අග තබා ගත්තට පස්සේ එහි සම්පූර්ණ ආහාර ඕජාව උන්වහන්සේගේ ශරීරයට උරාගෙන ශරීර ශක්තිය ඇති කර. ඒ බුදු කෙනෙකුට තියෙන විශේෂ හැකියාව මහා පුරුෂ ලක්ෂණ අතර ඔය සති අවසන් වෙලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ එතනින් පිටත් වුණේ ඉසිපතන මිගදායට. සතියක් ගත වුණා උන්වහන්සේ පයින් වැඩම කරා. පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න. මේ අය මුණ ගැහුණේ සම්මුඛ චේතී කියලාද සඳහන් වෙනවා ස්ථානයේ. එතන මේ අය ඉන්නවා 5 දෙනා කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහා නාම අස්සජි. ඈතින් බුදුහාමුදුරුවෝ වඩිනවා දැක්ක අඳුනගත්තා. හැබැයි බුදු වෙලා කියලා පිළිගත්තේ නැහැ. මේ අය කතා වුණා එනවා. ඔය දැන් හොඳට දානිය වළඳලා ආයි අර එකපත හොඳට හැදිලා තියෙන්නේ. ඔය ආයි අපේ උදව් ඉල්ලගෙන ඉන්නේ. අපි කිව්ව දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. දැන් ඔය ආයි අපි ඕන වෙලා තියෙන්නේ. මෙහෙම කතා වෙනවා. ඒ අතර කතා වුණා ශාක්‍ය වංශිකයෙක් නිසා ආසනයක් පනවමු. කවුරුත් විශේෂ ගරු සත්කාර කරන්න යන්න ඕනේ නැහැ කිව්වා. ඔය අපෙන් උදව් ඉල්ලන්න ආයෙ එන්නේ. එතනත් වංශයට ගරු කරන්න සූදානම්. හැබැයි කාටවත් කතිකා කරගත්ත විදියට ඉන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට උන්වහන්සේ වඩිනකොටම එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණය කරන්න පෑන් ගෙනල්ලා පාදෝවණය කරා. තව කෙනෙක් පාපි පිස්සා. තව කෙනෙක් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු පිළිගත්තා. තව කෙනෙක් ආසනයක් පැනෙවුවා. කෙනෙක් වන්දනා කරා. මේ 5 දෙනාම ගෞරව සත්කාර දැක්වුවා. හැබැයි උන්වහන්සේට යාළුවෙකුට මිත්‍රයෙකුට අමතනවා වගේ ආයුෂ්මතුනි කියලා කතා කරේ. කීප වතාවක්ම උන්වහන්සේ කියා හිට ආයුෂ්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. අවසානයේ බුදුරජාණන් වහන්සේ කියනවා මීට පෙර මං කවමදාවත් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කළා තිබුණාද? අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට විතරක් මතක් වුණා ඇත්ත නේන. පුංචි කාලේ ඉපදිලා අංග ලක්ෂණ පරීක්ෂා කරද්දී නම් තියෙන දවසේ අර බමුණු 108 දෙනාගෙන් ලාබාලම කෙනා ඔබ අහලා ඇති අනිත් හැමෝම ඇඟිලි දෙකක් උස්සලා කිව්වා ගිහි ජීවිතේ හිටියොත් සක්විති රජ වෙනවා. ගිහි ජීවිතය අතහැරියොත් ලෝතුරා බුදු වෙන ලකුණු තියෙනවා. මේ අංග ලක්ෂණ වලට අනුව. හැබැයි එදා ඔය අතර හිටපු දක්ෂතම ලාබාලම කෙනා එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒකාන්තයෙන් මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යනවා. ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙනවාමයි. එහෙමනම් උන්වහන්සේ බුදු වෙලා මඟ හොයාගෙනයි අපි හොයාගෙන ඉන්නේ නැද්ද කියලා කොණ්ණඤ්ඤයන් වහන්සේ විතරක් පිළිගත්තා. මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්නවා. මේ 5 දෙනාම එකතු කරගෙන එදා
ඇසල පෝය දවස ඇසල සඳ අහසි නැගගෙනෙනවා. පෙර බුදුරජාණන් වහන්සේලාත් ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරපු අවිධහිත පුුණ්‍ය භූමි. බුදුරජාණන් වහන්සේ මේ පස් දෙනාම එකතු කරගෙන ගිහිල්ලා. මේ පස් දෙනාට උත්තම ධම්ම චක්කේ ධර්ම චක්ක දේශනාව හැම බුදු කෙනෙක්ම ප්‍රථම ධර්ම දේශනාව කරන්නේ ධම්ම සක් පැවතුම් සූත්‍රය. ඒ දේශනාව අවිධහිත දේශනාව. හැම බුදු කෙනෙක් මත් නොහැර සිදු කරන දේශනාව. භූමාට දෙවියන්ගේ ඉදං අකනිටා බඹලුව දක්වා දෙවරු ප්‍රීතිකෝසා කර කර අහසෙ පිරුණා. අපිත්‍යම් බණහන් අපිත්‍යම් බණහන් අන්න බුදු හාමුදුරුව ධම්ම චක්්‍ය දේශනා කරන අන්න ධම්ම චක්්‍ය දේශනා කරනවා. අහස දස දහසක් ලෝකදා තුළ දෙව් මමුන්ගේ පිරිලයි තිරිලාගිය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ප්‍රථම ධර්මය මේ පස්වක භික්‍ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරා දීමේ භික්කවේ අන්තා. පබ්බජිතේන සේවිත අබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකාන යෝගෝ. මේ විදිහට බුදුමවෙන් මේ දේශනාව දේශනා කර අන්න ධර්මරත්නයේ ලෝකයට පහළ වෙච්චාකාරය. වෙසක් පුන් පොහෝ දවසේ වජිරාසනයේ මත බුද්ධ රත්නය පහළ වෙනවා. ඇසලපුන් පෝය දවසේ දම්සක් දේශනාව දේශනා කිරීමත් සමගම ධර්මරත්නය පහළ වුණ. ඒ දේශනාව අවසන් වෙනකොට කොන්නඥ කියන සාමීන් වහන්සගේ හිත සක්කාය දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන්ගින් මිදිලා උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. සංඝරත්නය පහළ වුණ බුදුරජාණන් වහන්සේ අඥ්ඥාසිවත බෝ කොන්නඥෝ අඥ්ඥාසිවත බෝ කොන්නඥයන් වහන්සේට අවබෝධ වුණා කියල බුදුමුවින් දේශනා කර. මෙහෙන්න මහනෙන මේ ධර්මය සාකාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දි. එහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුණ. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නය පහළවීම. තුනුරුවන් සම්පූර්ණ වනා ඇසල පුන් පොහෝ දවසේ. එදා ඉනම් බුදුරජාණන් වහන්සේට විවේකයක් නෑ. දවසේ පැය 24න් පැය දෙකටත් අඩු කාලයක් උන්වහන්සේ සිංහ සේයාවෙන් සැතපුණේ. දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ගම්නියම් ගම්පුරා වැඩම කරමින් උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ගුරූපදේශ රහිතව අවබෝධ කරගත් ධර්මී ගුරු මුෂ්ටිතියාගන්න නැතුව ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් දේශනා කර නිසාපි කියන බුද්ධ කියලා. අවබෝධ කරගත් ධර්මය ලෝකට දේශනා කර. අවුරුදු 45ක් පුරා සම්බුදු කෘත්‍යය ඉටු කරා. දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් ධර්මි දේශනා කරලා. උන්වහන්සේ අඩුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී වෙසක් පුන් පොහෝ දවසක පිරිනිවන් පවදාල්. එහෙමනම් පිංගතුනේ අන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණයි අපි වෙසක් පෝය මුල් කරගෙන සිහි කරන්න. තින් එහෙමනං අද දවසේ සම්මා සම්බුද්ධත්වය දුස්කරක්‍රියා කිරීම විශේෂයෙන් සත්සතිය තුළ සිදුවෙච්ච සිදුවීම් ඇසුරෙන් මේ ධර්මානු ශාසනාවද ඔබට සද්ධාව ඇතිවෙන සම්බුද්ධත්වය ගැන විශේසිත කාරණා රැසක් එකතු වෙච්ච ධර්ම දේශනාවක් සිදු කරේ. ති ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව නිවන් අවබෝධය පිණිසම ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා පාර්මිතාවක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. පිංගතුනේ අද මේ ධර්මශ්‍රවණයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. විශේෂෙන් අද දායකත්වය දරණ තුසිත මහත්මා චතුරි හෙට්ටිගම මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මදානමය පින උපකාර වේවා කියන ආශිර්වාදයක් 36 වෙනි විවාහ සංවත්සරයේ සමරන සන්ධ්‍යා සහ සරත් ජයසිංහ යන දෙපළට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ආශිර්වාදය ශිහාන් සහ ෂෝන් යන පුතුන් දෙදෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියෙන ආශිර්වාදයක් මිය පරලව යන්නට ඉදනු දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින්දීම. තින් එහෙමනම් මිය පරලවගේ සියලූම ඥාතින් ඔබ සිහිපත් කරගන්න
බණය සූබ නමින් මිය පරලෝගේ ඥාතීනොත් සාධකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සූපත්තේවා සංසාර දුකින් අතමිදේවා කියල සාධ කියල පින් දෙන්න. ඒ වගේම හැම දෙනාටම බණඇසු හැම දෙනාටමත් ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනය තුසිත මහතා චතුර හෙට්ටිකම මහත්මිය ඇතුළේ පවුලේ පිංහතුන්ගේ අරමුණ තින් එහෙමනගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවටම පත්වේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ලෝක සාසනං ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාජ බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තු ත්වං සදා